නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්ම මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කරන්නට යෙදුණු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව විශේෂයෙන් පවත්වන්නට යෙදෙන්නේ උතුම් ගුරු පූජාවක් විදිහට. මේ උතුම් උපහාරය අප කරන්ට යෙදෙන්නේ අපට අප මාතෘ භූමියේ විසූ මුතුන් මිත්තන්ට අප හැම දෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පණිවිඩය සංදේශය රැගෙන මේ භූමියට පැමිණ මේ භූමිය පුණ්‍ය භූමියක් බවට, පූජනීය භූමියක් බවට පත් කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කරන උතුම් ගුරු පූජාවක් විදිහට. පින්නතුනි, අපිට මේ ලද දායාදේ අපේ ජීවිතයට ලැබුණු මේ උතුම් තිසරණය මේ ලෝකේ අපට ලැබිච්ච ශ්‍රේෂ්ඨම දායාදය. ඒ කාරණේදී ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ සිංහල ජනයාට සියලු දේ ලබා දුන්නා. හැබැයි කිසි විටකත් නූල් පොටක දෙයක් මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දෙරණින් රැගෙන නැවත දඹදිවට ගෙනිච්චේ නැහැ. ඒ දඹදිව වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධාතුන් වහන්සේලාද, ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවද අප ලක්දෙරණටම උරුම කරන්නට යෙදුණා. අද ඒ ගුරු පූජාවක් විදිහට අද ඔබට අප කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියට අයිති ලස්සන පුංචි දේශනාවක්. මේ දේශනාවේ නම සීල සම්පන්න සූත්‍රය. සීලයෙන් යුක්ත බව ගැන කියා දෙන අපූර්ව බුද්ධ දේශනාවක්. සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති ඉතිවුත්තක පාළියට අයිති කුඩා දේශනාවක්. මේ දේශනාවේ හරි අපූර්ව කාරණයක් මුල් ඡේදවල සඳහන් වෙනවා. එහිදී
කියවෙනවා යේතේ භික්ඛවේ භික්ඛු සීල සම්පන්නා සමාධි සම්පන්නා පඤ්ඤා සම්පන්නා විමුක්ති සම්පන්නා විමුක්ති ඥාන දර්ශන සම්පන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, යම් මේ භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයක පැවිදි වෙලා ශ්‍රමණ භාවයට පත්වෙච්ච යම් භික්ෂුවක් වේද, මෙන්න මේ භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම කරුණු පෙන්වා දෙනවා. ඒ තමයි මේ භික්ෂුව සීලෙන් සමන්විත වේද, සීල සම්පන්න වේද. ඒ වගේම තමයි සමාධියෙන් සම්පූර්ණ වේද. ඒ කියන්නේ සමාධියෙන් පරිපූර්ණ වූ භික්ෂුවක් වේද. ඒ වගේම තමයි පඤ්ඤා සම්පන්න. ඒ වගේ මේ භික්ෂුව උතුම් වූ ප්‍රඥාවෙන් යුක්ත වේද. විමුක්ති සම්පන්න. ඒ වගේම තමයි උතුම් වූ විමුක්තියෙන් යුක්ත වේද. විමුක්ති ඥාන දර්ශන සම්පන්න. විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වේද. මෙන්න මේ කරුණ වලින් යුක්ත කසාවත පොරවගත්ත, කහට වස්ත්‍ර පොරවගත්ත මේ බුද්ධ ශාසනයක වසන මෙවන් වූ භික්ෂුවක් වේද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එවන් වූ භික්ෂුවක්, ඒ භික්ෂුවක් මුල් කරගෙන ඒ ස්වාමින් වහන්සේ, ඒ භික්ෂුන් වහන්සේ ඕවාදක යම් කෙනෙකුට ධර්මයෙන් අවවාද කරයිද, ඒ වගේම තමයි උන්වහන්සේ මේ ධර්මය ඇසුරු කරගෙන යම් කෙනෙකුට කරුණු පෙන්වා දෙයිද, ඒ වගේම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම් පුද්ගලයෙක්ව දෙවියෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන් යම් කෙනෙක්ව සමාදන් කරවයිද. ඒ වගේම තමයි මේ දහම තුල හොඳට කරුණු පෙන්වමින් ශ්‍රද්ධාව වැඩෙන ආකාරයට ඔහුව මනාකොට තෙද ගන්වයිද. ඒ වගේම තමයි කුසලයේත් අකුසලයේත් පෙන්වා දෙමින්, දහම පෙන්වා දෙමින්, අනුසස් දක්වමින් ඔහු සතුටු කරවයිද. ඒ වගේම තමයි ධර්මයෙන් අනුග්‍රහ කරයිද. මේ කරුණ වලින් යුක්තද යම් භික්ෂුවක්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එවන් වූ භික්ෂුවක් යම් කෙනෙකුට, ඒ කියන්නේ ගිහි උපාසක උපාසිකාවකට වෙන්න පුළුවන්, භික්ෂුවකට වෙන්න පුළුවන්, භික්ෂුණියකට වෙන්න පුළුවන්, දෙවියෙකුට වෙන්න පුළුවන්. පින්නතුණි, ඔබ කල්පනා කරන්ට, ඇසුරු කරන්ට ලැබෙනවා නම් ඔබ කල්පනා කරලා බලන්ට මොනතරම් ආශ්චර්යයක්ද, මොනතරම් ලාභයක්ද ඒ පුද්ගලයාට. පින්නතුණි, එවන් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් ගැන අහන්ට කරන්ට ලැබෙනවා නම්, යම් කෙනෙකුට ගෞරවයෙන් ඇසුරු කරන්ට ලැබෙනවා නම්, පින්නතුණි, බත් හැන්දක් පූජා කරගන්නට ලැබෙනවා නම්, ඔබ කල්පනා කරලා බලන්ට එවන් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් ඇසුරු කරගත්ත එවන් වූ මිනිසෙකුට මේ ලෝකේ කවරනම් උතුම් වූ දෙයක් දායාද වෙයිද කියලා ඔබ කල්පනා කරන්න. පින්නතුණි, අපේ ඇස් දෙක වාසනාවන්ත උනේ නැහැ මිහිඳු මහ රහතන් වහන්සේව දැක ගන්නට. ඒ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බණපදයක් අහලා ඒ කාලේ සසරින් එතර වෙන්නට අපිට වාසනාව ලැබුණේ. නමුත් පින්නතුණි, එදා යුගයේ
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට වැඩි යුගයේ දේවානම්පියතිස්ස නරපතින් ඇතුළු මේ ලක්වාසී එදා අපගේ හිටපු මුතුන් මිත්තෝ මිහිඳු මහරහතන් වහන්සේ දෑසින් දකිමින් ඒ උතුම් ලාභය ලබන්ට තරම්ම පින්වතුනි මහත් වූ වාසනාවන්තයන් බවට පත් වුණා. පින්වතුනි මේ කාරණේදී අපි සිහිපත් කර ගන්න ඕනි ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා මේ ධර්මයේ කියා දෙද්දී ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ පිහිටපු උපාසක උපාසිකාවන්ගෙන් භික්ෂු භික්ෂුණීන්ගෙන් මේ ලක්දිරණ බැබළුවා. ටික ටික නමුත් අපිට පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ මහා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් මේ ලක්දිරණට උරුම වුණා. අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක නැවත වාරයක් දඹදිවට වඩින්න කල්පනා කළා. ඒ වෙලාවේ දේවානම්පියතිස්ස රජුරෝ විමසා හිටියා නැවත දඹදිවට යන්නේ ඇයි කිව්වහම ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරන්නටයි කියලා කිව්වා. ඉතින් ඔබ වහන්සේ කිව්වේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පෑවාය කියලානේ කිව්වා. නෑ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවයි. ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නටයි අපි යන්ට කල්පනා කළේ කියන. අනේ ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්නට. අපි ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ලක්දිරණට වඩම්ම ගන්නට කටයුතු යොදමුය කියලා කියා හිටියා. ඔබ කල්පනා කරන්ට දේවානම්පියතිස්ස නිරිඳුන් ඒ මිහිඳු මහරහතන් වහන්සේ ගැන කොච්චර ගෞරවයකින් භක්තියකින් සිටින්ට ඇද්ද? මොහොතකට හෝ ඒ ඇසුරෙන් වෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් නම් නරපතින් කිසිවිටකත් කැමති වුන්නේ. ඉන්පස්සේ පින්නතුනි අපේ රටට මේ ලක්දිරණට ඒ බුදුරජාණන් වහන්සේගේ බොහෝ ධාතුන් වහන්සේලා උරුම වුණා. තූපාරාමයේ ගොඩනැගින්ට යෙදුණා. තව බොහෝ සෑයවල් ගොඩනැගින්ට යෙදුණා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව අපිට උරුම වුණා. භික්ෂුණීන් බිහිවෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි පින්නතුනි ඔය අපටත් වන්දනා කරගන්නට ලැබුණා ඔය කිරිඳිවල පැත්තේ මට මතක විදිහට මැදගම වගේ බැද්දේගම හරි මැද්දේගම හරි කියලා ගමක ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් රෝපණය කරන්නට ලැබුණ උතුම් බෝධීන් වහන්සේ නමක් අපට වන්දනා කරගන්නට අවස්ථාව ලැබුණා. ඒතර මේ කැලණි ප්‍රදේශවල ගොඩාක් ජනතාව නිරන්තරයෙන් බොහොම භක්තියෙන් වන්දනා කරන භක්තියෙන් පින් අනුමෝදන් කරන වන්දනා කරන දෙවි කෙනෙක් ඉන්නවා රන්වල දෙවියෝයි කියලා. එතකොට රන්වල කියන මේ උපාසකතුමා ඒ බෝධීන් වහන්සේට බොහොම ආදර ගෞරවයෙන් උපස්ථාන කරලා තියෙනවා. මේ කැලණි ගඟේ පාරුවක නැගලා එතුමා කැලණිය වන්දනා කරන්නටත් පැමුණායි කියලා කියනවා. එවන් වූ සීලයක පිහිටු මේ උපාසකතුමා පස්සේ මරණයටපත් වෙලා දෙවියන් අතර ඉපදුනාය කියලා සඳහන් වෙනවා. ඉතින් පින්නතුනි ඒක අහන්න දෙයක් නොවේනි. කල්පනා කළ බාන්ට මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇසුරු කරගෙන මේ ලක්දිරණ ලක්වාසී ජනතාවට ලැබිච්ච උරුමය. එහෙනම් අද වුණත් ශ්‍රද්ධාවන්ත මිනිසෙකුට ශ්‍රද්ධාව මුල් කරගෙන පින්නතුනි තමන්ගේ ජීවිතය තුළ ලොකු ආලෝකයක් ලොකු යහපතක් පින්නතුනි අපගේ ජීවිතවල ඇති කරගන්න පුළුවන්කම අදත් තිබෙන බව අපි සිහිපත් කරගන්න ඕනේ. ඉතින් පින්නතුනි ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීම තුළ මේ රටේ ජනතාවට උරුම වුණා මහා ආශ්චර්යවත් වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඔබට අපට උරුම වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇසුරු කරගෙන
මේ භවග්‍රයෙන් ඊතර වෙන්නා වූ ආකාරය ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරගෙන සසරින් ඈතර වන ආකාරය ගැන අපට දැනගන්න ඒ දහම් පණිවිඩය ලැබුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ කරුණාව දයාව නිසාමයි. පින්වතුනි, අපි මුලින්ම මේ කල්පනා කළා ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට උරුම කරලා දීපු ඒ ධර්මයේ ගැන චූටි කාරණා ටිකක් ඔබට කියන්න. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ සීල සම්පන්න සූත්‍රයේදී යම් භික්ෂුවක් සීලෙන් සමන්විතයිද, සමාධියෙන් සමන්විතයිද, ප්‍රඥාවෙන් සමන්විතයිද, විමුක්තියෙන් සමන්විතයිද, විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විතයිද, එවන් වූ භික්ෂුවක් අවවාද කරයිද, කරුණු පෙන්වා දෙයිද, ඒ වගේම තමයි මේ දහම තුල මනාකොට යම් කෙනෙක්ව පිහිටවයිද, තෙද ගන්වයිද, මේ ධර්ම කාරණා ධර්මයේ මතු කර කර පෙන්වයිද, එවන් වූ භික්ෂුවක් ඇසුරු කරන්ට ලැබෙනවා නම් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එවන් වූ භික්ෂුවක් දකින්ට කෙනෙකුට ලැබෙනවා නම්, එවන් වූ භික්ෂුවකින් ධර්මයක් අහන්නට ලැබෙනවා නම් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔහුට එය මහත් වූ පිහිටක් පිළිසරණක් පිණිස පවතිනවා කියලා අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ වදාහලා. පින්නතුනි, අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි අතීතයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා දැන් අවුරුදු 2564කට ඉහතදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියේ. ඊටත් අවුරුදු 260 ගණනකට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 260 ගණනකට පස්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා මත, එදා වැඩ හිටපු මහරහතන් වහන්සේලාගේ තීරණය මත මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට තීරණය කරන්නට යෙදුණි. එතකොට ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටපු කාලේ, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ හිටපු කාලේ මේ ලෝකේ අනිත් රටවල්වලත් මිනිස්සු ජීවත් වුණා. ඒ රටවල් වල ජීවත් වෙච්ච මිනිස්සුත් විවිධ වූ මත දැරුවා. සමහර අය කල්පනා කළා මේ මහා පෘථුවිය පැතලි එකක් කියලා. සමහරු කල්පනා කළා අහසේ පේන තාරකා දෙවියෝ විසින් රැයට ගෙනියන පහන් කියලා කල්පනා කළා. ඒ වගේම තමයි මේ යුගයේ වේවා අද වෙන්න පුළුවන් මිනිස්සු කල්පනා කරනවා Tamanට සැපක් දුකක් ඇති වෙද්දී ඔවුන් කල්පනා කරන්නට යෙදුනා යම් කෙනෙක් විසින් මේ දේවල් Tamanගේ ජීවිතය තුළ ඇති කරන දෙයක් කියලා කල්පනා කරන්නට යෙදුනා. එහෙමනම් මේ ලෝකයේම මෝහ අන්ධකාරයක ගිලිලා තිබුණා. එවන් වූ යුගයක මේ ලොව පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන ඔබට අපට හරි අපූර්වට කියා දුන්නා. පින්නතුනි, එක්තරා තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ ලෝකයේ කෙලවරකට ගමන් කිරීමෙන් මේ ලෝකයේ කෙලවරකට යන්න බෑ කියලායි මම දේශනා කරන්නේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මේ ලෝකයේ කෙලවරකට ගමන් කිරීමෙන් යන්න බෑ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කිව්වා. එහෙනම් ඒ ගමන් කිරීමෙන් කිව්වේ පයින් වෙන්න පුළුවන්, 이르දියෙන් වෙන්න පුළුවන්, අද තියෙන නූතන පහේ රොකට් එකකින් වෙන්න පුළුවන්, මොනියම්ම ක්‍රමයකින් හරි වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විශ්වයේ කෙලවරකට නම් ගමනින් යා නොහැක්කේමය කියලා. පින්නතුනි, අද මිනිස්සු හොයන්නේ තෙව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකේ කෙලවරකට,
එහෙම යන්න පුළුවන් කමක් නැහැ කියලා. පින්නතුනි එදා මේ මහා පෘථුවිය පැතලී කියපු කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සක්වල ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉර පමණක් නෙවෙයි තව තාරකා බොහොමයක් තියෙනවා හිරු බොහොමයක් තියෙනවා ඒවයි ග්‍රහවස්තු තිබෙන බව. මනුස්ස ලෝකේ මේ ලෝකේ විතරක් නෙමෙයි තවත් මිනිස්සු ඉන්න ග්‍රහ ලෝක තිබෙන බව. ඇසට පෙනෙන නොපෙනෙන සත්වයෝ ගැන දේශනා කළා. මේ ලෝකේ මේ ආකාරයෙන් ගමන් කිරීමෙන් කෙලවරකට යා නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ආලෝකය හරහා හඬ පිට කිරීමේ හැකියාවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. කල්පනා කරලා බාන්න පින්නතුනි එහෙමනම් ඒ ශාස්ත්‍රුන් වහන්සේට මේ විශ්වය ගැන මේ සත්වයා ගැන තිබුණ අවබෝධය ආශ්චර්යවත් වූ එකක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගමන් කිරීමෙන් මේ ලෝකයේ කෙලවරකට මේ ලෝකේ කිසිවෙකුට යන්න බෑ. හැබැයි මේ ලෝකයේ කෙලවරකට නොයා මේ දුකින් නිදහස් වීමකුත් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ වදාලා. මම මේ කාරණේ කියන්නේ පින්නතුනි කල්පනා කරගන්නට යම් කාරණයක් මතු කරගන්නට ඒ මොකක්ද අපිට මේ අන්ධකාර ලෝකයේ තුල පායපු හිරු මඩල තමයි ආලෝකය තමයි මේ ධර්මය. ඒ ධර්මයේ රැගෙන මේ ලක්දෙන්ට වැඩි ඒ අනුබිදු මිහිඳු මහරහතන් වහන්සේ පින්නතුනි අපිට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට ණය ගෙවන්න බෑ. අපිට මොනම ආකාරයකින්වත් ගුරු පූජාවන් කරලා අවසානයක් කරන්න බෑ මේ මිහිඳු මහරහතන් වහන්සේට. දැන් කල්පනා කරලා බලන්න අද කාලේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගැන කතා කරනවා. අද කාලේ බිහිවෙච්ච විද්‍යාඥයෝ, මනෝවිද්‍යාඥයෝ, ඒ වගේම තමයි මහා උගත් විසරදයන් විවිධ අය මේ මිනිස්යාට උපදින ගැටලුත් ඒවාට විසඳුනුත් විවිධාකාරයෙන් පෙන්වා දුන්නට අපිට පේනවා පින්නතුනි රාගයට විසඳුමක් නැති බව. ඒ වගේම තමයි ද්වේෂයෙන් උපදින අර්බුද වලට විසඳුමක් නැති බව. ඒ වගේම තමයි ජීවිතය ගැන නොදන්නාකම කියන මෝහය නිසා උපදින ගැටලු වලට විසඳුමක් නැති බව අපිට පේනවා. නමුත් පින්නතුනි මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළේ දහම තුල මේ හැම දෙයකටම විසඳුම ඒකාන්ත වශයෙන්ම තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගමන් කිරීමෙන් මේ ලෝකයේ කෙලවරකට ගමන් කරන්නට බෑ කියලා මොනියම් ක්‍රමයකින්වත්. හැබැයි ලෝකයේ කෙලවරකට නොයා මේ දුකින් නිදහස් වෙන්න බැරි බවත් බුදුරජාණන් වහන්සේ කියා හිටියා. මෙන්න මේ වගේ කෙටියෙන් මේ වචන කියලා බුදුරජාණන් වහන්සේ කුටියට වැඩියා. පස්සේ එතන වැඩි හිටපු ස්වාමින් වහන්සේලාට හරි කුතුහලයක් වුණා කුමක්ද බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ගමන් කිරීමෙන් මේ ලෝකයේ කෙලවරකට යන්න බැහැලු. මේ ධර්මයේ සඳහන් වෙනවා ධර්ම විනයේ දෙවිවරු ඉන්නවා සිතේ වේගෙන් ගමන් කරන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා හිටියා මහා 이르දිමත්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් දේවානම්පියතිස්ස රජුරු අහනවා ඔබ වහන්සේ කොහොමද වැඩි කියලා ඇහුවා දඹදිවි ධම්මේ ලක්දෙරණට. රජතුමනි අපි ජලයෙන් වැඩියෙත් නෑ පොළවෙන් වැඩියෙත් නෑ කිව්වා. එතකොට දේවානම්පියතිස්ස රජුරු තේරුම් ගත්තා එහෙමනම් ඉතින් අහසින් තමයි වැඩි කියලා. එහෙමනම් කල්පනා කරගලා බලන්ට ඒ සීලයෙන් සමන්විත සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විත ඒ රහතන් වහන්සේ නමකගේ ආශ්චර්ය පින්නතුනි මේ ලෝකයේ කිසිවෙකුට සිතාගත නොහැකි එකක්. එවන් වූ ඇසුරකින් තමයි එදා මේ ලක්දෙරණී මුතුන් මිත්තෝ පෝෂණය වුණේ. දැන් එතකොට අර ස්වාමින් වහන්සේලාට හරි කුතුහලයක් මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ පුංචි පණිවිඩේ. මේක විසඳ ගන්න ක්‍රමයක් නෑ. බුදුරජාණන් වහන්සේ සුවඳ කුටියට වැඩියා. පස්සේ මේ ස්වාමින් වහන්සේලා කල්පනා කළා කාගෙන්ද මේක දැනගන්න ඕනි.
කල්පනා වුණා බුදුරජාණන් වහන්සේත් ප්‍රශංසා කළා අගය කළා කාවද ආනන්ද ස්වාමින් වහන්සේව. උන්වහන්සේ සිහිය බහුශ්‍රృత බව පඬිතකම ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහුණා. ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහිලා මේ ස්වාමින් වහන්සේලා කියා හිටිනවා ආයුෂ්මත් ආනන්දේනි බුදුරජාණන් වහන්සේ මෙවන් වූ ධර්මයක් කෙටියෙන් සාරාංශ වශයෙන් කියලා කුටියට වැඩියනි. කුමක්ද කිව්වේ? ඒ තමයි ගමන් කිරීමෙන් මේ ලෝකයේ කෙලවරකට යන්න බෑ කිසිවෙකුට කියලා. හැබැයි මේ ලෝකයේ කෙලවරකට පැමිණෙන්නේ නැතුවත් මේ දුකින් නිදහස් වීමකුත් පණවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියා හිටියා. අපිට මේක වටහා ගන්නට හරි අමාරුයි. ඉතින් අපි කල්පනා කළා ඔබ වහන්සේගෙන්වත් මේක විමසලා මේ කියපු කාරණේ තේරුම අර්ථය වටහා ගත යුතුයි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටියා ඔබ වහන්සේලා හරියට මේ වගේ වැඩන්නේ කළේ කිව්වා. අරටුවක් වොමනා වෙච්ච කෙනෙකුට හොඳ අරටුව තියෙන ගහක් හම්බෙනවා. ඉතින් මුලත් අත්හැරලා අරටුවත් අත්හැරලා ගහේ අතුකොළ හොයාගෙන ආවා වගේ මේ අතුකොළ හොයන් ආවේයි කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වැඩි හිටපු වෙලාවේ අහන්න ඉපෑයයි කියලා කිව්වා. අනේ මේක අගේ කරන්න ඕනේ. ඒක අපිත් දන්නවා. නමුත් ඉතින් බුදුරජාන් වහන්සේ කුටියට වැඩිය නෙවෙයි. ඒ නිසා බුදුරජාන් වහන්සේත් ඔබ වහන්සේව අගය කරලා තියෙනවනේ. මේක වෙහෙසක් කියලා සලකන්නේ නැතුව පුළුවන් නම් මේ කාරණේ අපිට තේරුම් කරලා දෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ කාරණේ තෝරලා බේරලා දුන්නා. කොහොමද තෝරලා බේරලා දෙන්නේ? මේ බලන්න මේ දහම් කාරණේ තියෙන ලස්සන වටිනාකම කල්පනා කරලා බලන්න. ඒ වෙලේ ආනන්ද ස්වාමින් වහන්සේ කියා හිටියා මෙන්න මේකයි මේකෙන් තේරුම් ගන්නට තියෙන්නේ. ඒ තමයි ආයුෂ්මත් වරුනි යම් කෙනෙකුට මේ ලෝකයේ ඇසක් තිබෙයිද ඒ ඇසක් තිබෙද්දි තමයි ඒ ඇහෙන් මේ ලෝකෙත් එක්ක එකතු වෙද්දි තමයි ඔහුට ලෝකයේ කියන හැඟීම ඇති වෙන්නේ. ලෝකයේ කියන මිම්ම ඇති වෙන්නේ. ලෝකයේ කියන සංඥාව ඇති වෙන්නේ. ලෝකයේ කියන හැඟීම ඇති වෙන්නේ ඇසක් තිබෙන කල්හි කිව්වා. පින්වතුනි ඔබත් කල්පනා කරලා බලන්න අපේ ලෝකයේ ගොඩනැගෙන්නේ මේ ඇසක් තිබෙන කල්හි නොවේද? මේ ඇහැ ඉදිරියට එන අරමුණත් එක්ක මොකද වෙන්නේ? අන්න අපේ ලෝකයේ මොහොතේ ඇති වුණා. ආනන්ද ස්වාමින් වහන්සේ කියා හිටිනවා ආයුෂ්මත් වරුනි මේ ලෝකයේ යම් තැනක කනක් තිබේද? කනේ හට ගැනීමක් වේද? ඒ කනක් තිබෙන කල්හි තමයි කනින් මේ ලෝකයේත් එක්ක එකතු වෙද්දී අන්න එතකොට මේ ලෝකයේ කියන මිම්ම ඇති වෙනවා. ලෝකය කියන සංඥාව ඇති වෙනවා. ලෝකය කියන හැඟීම ඇති වෙනවා. අන්න පින්නතුනි අපේ ලෝකයේ හැදිච්ච විදිහ. මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ දහමින් මේ ලෝකයාගේ ඇස විවෘත කරන විදිය මොන ඇසද? ප්‍රඥා ඇස. ඊට පස්සේ කියනවා ආයුෂ්මත්වරුනි මේ ලෝකේ නාසය තිබෙයිද? නාසයක් ඇති කල්හි නාසයෙන් අපි මේ ලෝකයේත් එක්ක එකතු වෙද්දි මේ නාහෙට අරමුණක් ගඳ සුවඳක් එද්දි තමයි පින්නතුනි අන්න අපි ලෝකයේත් එක්ක එකතු වුණා. අන්න එතකොට තමයි අපේ ලෝකෙ උපදින්නේ. ලෝකය කියන මිම්ම ඇති වෙන්නේ. ලෝකය කියන සංඥා උපදින්නේ. මේ සියල්ලම උපදින්නේ අන්න එතකොටයි කියලා කිව්වා. ඒ වගේම තමයි ආයුෂ්මත් වරුනි මේ ලෝකයේ දිවක් තිබෙද්දි දිවෙන් තමයි අපි ලෝකෙත් එක්ක එකතු වෙන්නේ. දිවට රසක් එද්දි තමයි අපේ ලෝකේ හටගන්නේ. අන්න එතකොට තමයි ලෝකය කියන හැඟීම, ලෝකය කියන සංඥාව, ලෝකය කියන මිම්ම අපේ ජීවිතය තුළ උපදින්නේ කිව්වා. ඒ වගේම තමයි යම් තැනක කයක් තිබෙයිද ආයුෂ්මත් වරුනි ඒ කයට අරුමුණක් එද්දි කයෙන් අපි ලෝකෙත් එක්ක එකතු වෙද්දි අන්න පින්නතුනි අපේ ලෝකෙ ගොඩ නැගෙනවා. ලෝකය කියන මිම්ම, ලෝකය කියන සංඥාව ඔහු තුල උපදිනවායි කියලා කිව්වා. ඒ වගේම තමයි යම් තැනක මනසක් තියෙයිද ඒ මනසක් තියෙන තැන තමයි ලෝකය කියන මිම්ම සංඥාව අපේ ලෝකයේ ඇති වෙන්නේ පින්නතුනි. කල්පනා කරලා බලන්න මේ හිතට අරමුණක් එද්දිම පින්නතුනි අන්න අපේ ලෝකය කියන දේ ගොඩ නැගෙනවා. ඔබ කල්පනා කරලා බලන්න මේ වර්තමානයේ කියන මේ මොහොත තුල පින්නතුනි
මේ වර්තමානයේ තුල අපේ ඇස කන නාහි දිවකය මනස තිබෙයිද? ඒට ගලාගෙන එන අරමුණත් එක්ක අපේ ජීවිතේ පවතිනවා. අපේ සිතිවිලි ධාරා පවතිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් පින්වතුනි මේ ලෝකය විවරණය කරනවා. මේ ලෝකය පෙන්වා දෙනවා. පින්වතුනි මෙන්න මේ ලෝකය අවබෝධ කරගන්නට මේ ලෝකයේ යම් ශ්‍රමණයන් වහන්සේ නමක් ප්‍රාණඝාතයෙන් වෙන්විය යුතුයි. ප්‍රාණඝාතයේ පිහිටලා මෙන්න මේ ලෝකය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ යම් ශ්‍රමණේක් සොරකම් කිරීමෙන් වෙන්විය යුතුයි. ඒ සොරකම් කිරීමෙන් වෙන්වීම කියන සීලයේ තුල පිහිටලයි පින්නතුනි ඇස කන කියන ලෝකය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි බ්‍රහ්මචාරී බව කියන සීලයක පිහිටලයි මෙන්න මේ ලෝකය අවබෝධ කරගන්න තියෙන සීලයක පිහිටලයි. බොරුවෙන් වෙන්වීම කියන කාරණේ පිළිලා සත්‍ය තුල පිහිටලයි මේ ලෝකයේ ශ්‍රමණේකට මේ ලෝකය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ යම් ශ්‍රමණෙක් වේද මත්පැන් මත්ද්‍රව්‍ය ආදී දේන් වෙන්වීම තුල පිහිටලා මනස සිහි නුවණ තුල පිහිටලයි අප්‍රමාදී බව තුල පිහිටලයි මේ ඇස කන කියන ලෝකයේ මේ සකල ලෝකය අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි යම් ශ්‍රමණෙක් වේද මේ ලෝකේ මිල මුදල් පරිහරණයෙන් වෙන් වෙලා උතුම් වූ සීලයක පිහිටලා මේ කාමයන්ගෙන් වෙන්වීම තුල පිහිටලයි මේ ලෝකයේ සොයා යා යුත්තේ. පින්නතුනි ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පාරිශුද්ධ වූ කිසිවෙකුට චෝදනා කළ නොහැකි ඒ උතුම් වූ සීලේ පිහිටලයි මේ ලෝකයාට මේ අපේ ලක්වාසී මුතුන් මිත්තන්ට මේ උතුම් දහම දායාදේ කරන්නට යෙදුනේ. පින්නතුනි මේ ලෝකය ගැන කියද්දි අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සු වෙච්ච අපිටත් ඇස කන නාහි දිවකය මනසක් තියෙනවා. මේ ඇස කන නාහි දිවකය මනස මුල් කරගෙන හදාගත්ත ගැටලු ගොඩකුත් අපිට තියෙනවා ලියා ගන්නට බැරි. ඒක තමයි අන්තෝ ජටා බහි ජටාය කියලා කිව්වේ. ජටාය ජටිතා පජා ඇතුළෙත් ගැට පිටත් ගැට මේ සියලු ප්‍රජාව මේ අවුල තුල පැටලිලා ඉන්නේ කියලා එක්තරා අවස්ථාවක දෙවි කෙනෙක් කියා හිටියා. කවුද මේ ගැටේ ලියාගන්නේ කියලා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ මනාකොට පිහිටපු ප්‍රඥාවන්ත මිනිසයා විසින් මේ ගැටේ ලිහනවායි කිව්වා. මොකක්ද මේ අපූරු ගැටේ? පින්නතුණිය ඇහැට පේන රූපේ ඉඳන් හිතට දැනෙන අරමුණ දක්වාම තෘෂ්ණාව කියන දැලින් අපි මේ සියලු දේ වෙලාගෙන ඉන්නේ. මේ හිත රාගයෙන් කිලිටි වෙලා, මේ හිත ද්වේෂයෙන් කිලිටි වෙලා, මේ හිත මෝහයෙන් කිලිටි වෙලා. ඒ කිලිටින් අඳුරු වෙලයි අපේ හිත තියෙන්නේ. ඒ අඳුරෙන් කිලිටි වෙච්ච මේ හිතට මේ ලෝකේ යථාර්ථය පේන්නේ නැහැ. මෙන්න මේ අඳුර දුරු කරන ආලෝකය මේ දහම තුල තිබෙනවා. මේ ධර්මය අහපු කෙනෙකුට මෙන්න මේ ගැටේ ලියන්න පුළුවන්. කුමක්ද මේ ඇතුළෙත් ගැට පිටත් ගැටේ මොකක්ද? පින්නතුනි ඇස කියන්නේ ගැටයක් අපි හවුවෙච්ච. ඇහැට පේන රූපය කියන්නේ ගැටයක්. මේ කන කන්ට ඇහෙන ශබ්ද නාහෙ දැනෙන ගඳ සුවඳ දිව දිවට දැනෙන රස කය කයට දැනෙන පහස මනස මනසට දැනෙන අරමුණු කියන දේවල් වලින් අපි ගැට ගැහිලා ඉන්නේ. පින්නතුනි අපි මේ ලෝකයේ ගැන අපි මේ හිතින් ගොඩනගා ගන්න දේවල් තියෙන මේ මනසේ තියෙන ස්වභාවයක් ඒ තමයි යමක් ගැන පරිකල්පනය කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේගේ ලස්සන වචනයක් තියෙනවා ප්‍රපංච කරනවා කියලා. ප්‍රපංච කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි පින්නතුණි අපේ තියෙන විවිධ කෙලෙස් ස්වභාවයන්. සමහර වෙලාවල් වලට අපි මෙහෙම හිතමු. යම් පුද්ගලෙක් අපි හිතමුකෝ අර රොබින් හූඩ් එකෙත් හිටි එක හැක් වහගෙන
මෙන්න මේ පැත්තෙන් පිහිපාරක් වැදිලා මැහුන් 10ක් විතර දාලා දත් දෙකක් විතර ගැලවිච්ච රවුල උඩු අතට කරකෝපු අපි හිතමුකෝ MJR වගේ කියලා. මෙන්න මේ වගේ පුද්ගලෙක් නිකන් අමුතු විදිහට අපි දිහා බලාගෙන ගියා කියලා හිතන්නකෝ. දැන් ඔන්න අපි දැක්කා. දැන් බාන්න අන්තෝ ජටා බහි ජටා තමයි දැන්. දැන් එවල ඉඳන් ගිනිපත්තු වෙනවා මොකද දන්නේ. මේකා හොරෙක්ද? මේකා කුඩුකාරයෙක්ද? මේකා මිනිමරුවේක්ද? මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ පින්නතුනි? ඒ දැකපු රූපේ මුල් කරගෙන අපි කොච්චර දේවල් මේ මනසින් ගොඩ නගනවද? ඒක තමයි මේ මනසේ ස්වභාවය. අපි කල්පනා කරන්න පුළුවන් එහෙනම් අද මේ මනුස්සයා රැයට පැනලා බෙල්ලවත් මිරිකයිද? නැත්නම් වෙන ආකාරතැබ්බයක් වෙයිද? මෙහෙම වෙයිද? මෙහෙම වෙයිද? මෙහෙම වෙයිද? මෙහෙම වෙයිද කියලා. පින්නතුනි අපිට අපේ හිතේ 1000ක් දේ අපේ හිතේ ගොඩ නැගෙන්න පුළුවන්. දැන් බාන්න මේ සැකයත් එක්ක මුල් වෙලා අපේ මනසේ ගොඩ නැගිච්ච 1000ක් දේ ඒ මිනිස්සයා කවුද කියලා අපිට නිවැරදිව අඳුරගන්න බැරි වීමත් එක්ක මේ බාන්න හිතක ඇති වෙච්ච සැකය මේ මනසේ කොච්චර දේවල් ගොඩ නැගෙව්වද? රාගයෙන් මේ මනසේ කොච්චර දේවල් ගොඩ නැගෙයිද? මෝහයෙන් කොච්චර දේවල් ගොඩ නැගෙයිද? පින්නොතුනි අපි මේ ඇහෙන් දකින ඉරහඳ තාරකා ගැන අපි ගොඩ නගාගත්ත දේවල් කොච්චර අපේ හිතේ තියෙනවද? අපිට සැප දුක ගලාගෙන ඉද්දී අපි කල්පනා කරන රට අපේ ජීවිතේ කොච්චර තියෙනවද? මේවා මැව්වද නැද්ද? එසේ නොවේය කොච්චර මත අපේ ජීවිතවල තියෙන්න පුළුවන්ද? මේවා ඔක්කොම මේ මනසේ ගොඩනැගිච්ච දේවල්, මනසක ගොඩනැගිච්ච ප්‍රපංච. සමහර විට අර ඇහැක් වහලා පිහිපාරක් වැදලා මැහුන් 10ක් විතර මූණි දාලා දත් දෙකක් නැතුව හිටපු අර මිනිස්සයා අපි දිහා ඒ මිනිස්සයා ඒ විදිහට තනියෙන් බලද්දි උඩු අතට රවුල හරවලා අපිට හිතෙන්නේ මේකා මහා දරුණු පුද්ගලයෙක් කියලා. එවන් වූ පුද්ගලයොත් පින්නතුනේ දරුණු බවට පත් උනේ නිකන් නෙවෙයි. මේ ඇස කන මුල් කරගෙනමයි. එහෙම බලපු මිනිස්සයා සමහරලාවට අපිට කතා කරලා කියනවා නෝනා ඔබතුමියගේ පර්ස් එක වැටුණා. මේක ඔබතුමියගේ පර්ස් එක නේද කියලා අර එක හැක් වහගෙන මැහුන් 10ක් විතර දාපු මිනිස්සයා නෝනා මේ නෝනාගේ පර්ස් එක බලන්න සල්ලි තියෙනවා මේකේ හරියට තියෙනවද කියලා බලලා නෝනා ගන්නේ කියලා කියනවා බොහොම යටහත් පහත් විදිහට. කල්පනා කරලා බලන්න අපි අර හදාගත්ත ලෝකේ එකපාර මොකද වෙන්නේ වෙනස් වෙනවා. පින්නතුනි මෙවන් වූ මේ ඇස කන නාහි දිවකය මනස මුල් කරගෙන අපේ ජීවිතවල මේ හිතවිල්ලකින් හිතවිල්ල උපදින ලෝකේ අපිට හිතා ගන්නට බෑ. පින්නතුනි මනුස්ස ලෝකේ අපිටත් මේ ඇස කනත් එක්ක බැඳිච්ච මේ අපේ හිතේ මෙවන් වූ දේවල් ගොඩනගෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ වගේම තමයි දෙවියන් සහිත ලෝකයේත් මේව ගොඩනගෙනවා. ඒ වගේම තමයි පින්නතුනි රූප අරූප බ්‍රහ්ම ලෝකවලත් මෙවන් වූ දෙයක් මේ ජීවිතේ ගොඩනගෙනවා. පින්නතුනි මේ සමස්ත ලෝකයම මේ ලෝකය කියන දේ අවබෝධ කරගන්නට බැරුව එවන් වූ අන්ධකාරයක වාසය කරද්දී මේ ලෝකට පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. මේ ලෝකය හටගන්න විදිහ අවබෝධ කළා. මේ ලෝකයේ නැතිවීම අවබෝධ කළා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ලෝකයත් එක්ක එකතු වුණේ. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙන් නික්මී සසරින් එතරට යන ආකාරය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ. ඒකට කියනවා ශ්‍රී සද්ධර්මය කියලා. පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දේශනා කොට වදාළ කුමක්ද මේ මාර්ගය? ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය. පින්නතුනි මේ සීලෙන් කුමක්ද කරන්නේ? රාගය දුරු කිරීමයි කරන්නේ. සීලෙන් කුමක්ද කරන්නේ? ද්වේෂයට වැටබැදීමයි කරන්නේ. සීලෙන් කුමක්ද කරන්නේ? පින්නතුනි මෝහයට වැටබැදීමයි කරන්නේ. එතකොට ඒ සීලයක පිහිටපු කෙනෙකුට පින්නතුනි මේ ජීවිතෙත් බොහෝ විපාක තිබෙනවා. ඒ වගේම තමයි එයාට පරලෝ ජීවිතෙත් බොහෝ විපාක තිබෙනවා. ඒ වගේම තමයි ඒ සීලයේ පිහිටපු කෙනෙක් තමයි මේ ලෝකේ චිත්ත සමාධිය වඩනවා නම්
චිත්ත සමාධිය වඩන්නේ. සීලයක පිහිටපු කෙනා තමයි අෂ්ට සමාපatti ආදී ධර්මතා දියුණු කරගන්නේ. මේ සිතක බලවත් වූ ඒකාග්‍රතාව දියුණු කරගන්නේ. පින්නතුනි, ඒ චිත්ත සමාධිය බලවත්ව දියුණු කරපු කෙනෙක් තමයි රාගය කුමක්ද කියලා අඳුරගන්නේ. ඒ වගේම තමයි ද්වේෂය කුමක්ද කියලා අඳුරගන්නේ. මෝහය කුමක්ද කියලා අඳුරගන්නේ. එතකොට ඒ චිත්ත සමාධියක පිහිටපු කෙනා අවබෝධ කරගන්නවා රූපයේ ස්වභාවය අවබෝධ කරගන්නවා. විඳීමේ හඳුනා ගැනීමේ චේතනා විඥානයේ යථාර්ථය අවබෝධ කරගන්නවා. ඇස කියන ලෝකය අවබෝධ කරගන්නවා. කන කියන ලෝකය අවබෝධ කරගන්නවා. නාහි දිවකය මනස කියන ලෝකය අවබෝධ කරගන්නවා. එතකොට ඒ සමාධිය තුල පිහිටපු කෙනා මේ ඇස කන නාහි දිවකය මනස සහිත ලෝකය අවබෝධ කරගන්නවා. ඒ ලෝකය අවබෝධ කරගත්ත කෙනෙකුට පින්නතුනි, එහෙනම් එයා මේ ලෝකය අවබෝධ කරගද්දි කුමක්ද වෙන්නේ? ඔහු රාගයෙන් නිදහස් වෙනවා. ද්වේෂයෙන් නිදහස් වෙනවා. මෝහයෙන් නිදහස් වෙනවා. ඒ කෙනාට කියනවා විමුක්තියටපත් වෙච්ච කෙනා කියලා. එතකොට ඒ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් නිදහස් වෙන්නේ කොහොමද? ප්‍රඥාව දියුණු කරන කෙනයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා යම් භික්ෂුවක් වේද සීලයෙන් සමන්විත වෙච්ච, යම් භික්ෂුවක් වේද සමාධියෙන් සමන්විත වෙච්ච, යම් භික්ෂුවක් වේද ප්‍රඥාවෙන් සමන්විත වෙච්ච. එන මේ ප්‍රඥාව ඇති වෙන්නේ කුමක් ගැනද? මේ දුක, දුකේ හට ගැනීම ආදී ධර්මතා ගැන. යම් භික්ෂුවක් වේද විමුක්තියෙන් යුක්ත, මුක්ත වුණේ කුමකින්ද? නිදහස් වුණේ කුමකින්ද? රාගයනුත් ද්වේෂිනුත් මෝහයනුත් නිදහස් වුණා. යම් භික්ෂුවක් වේද විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විත වෙච්ච. ඒ විමුක්ති ඥාන දර්ශනය කියලා කිව්වේ මොකක්ද? යම් භික්ෂුවක් රාගයෙන් නිදහස් වෙලා ගියාද, යම් භික්ෂුවක් ද්වේෂයෙන් නිදහස් වෙලා ගියාද, යම් භික්ෂුවක් මෝහයෙන් නිදහස් වෙලා විමුක්තියටපත් වුණාද, ඒ විමුක්තියටපත් වෙච්ච ආකාරය පිළිබඳව ඒ භික්ෂුවට තියෙන දැක්ම දර්ශනයට කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. පින්වතුනි, එහෙමනම් කල්පනා කරන්ට අද යුගයේ ධර්ම අවබෝධය කරා පැමිණෙද්දී අපි මතක තියාගන්න ඕනේ අපිට බලපාන දෙයක් තමයි එවන් වූ කල්යාණ මිත්‍රයන්ගේ ඌනතාවය. එහෙමනම් අපිට පින්නතුනි අද යුගයේ වෙලා තියෙන දෙයක් තමයි පණ තියෙන කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. එපා. ඇයි එහෙම කියන්නේ? කල්පනා කරලා බලන්න අද ගොඩාක් වෙලාවල් වලට මිනිස්සයා නොමග යන සිදුවීම් වලින් පිරීලා තියෙනවා. ධර්මයේ නමින් සමහරවල් වලට විකෘතියක් ලැබෙන අවස්ථා බොහෝ වෙලාවට වැඩි. එහෙමනම් පින්නතුනි අපිට සිද්ධ වෙනවා කුමක්ද? ඒ බුදුරජාණන් වහන්සේ, ඒ මහරහතන් වහන්සේලා ගැනම ශ්‍රද්ධාවක් උපදව ගන්නට. ඔබම කල්පනා කරලා බලන්න උතුම් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට වැඩලා මේ බුද්ධ දේශනාවමයි තෝරලා බේරලා දුන්නේ. මේ සූත්‍ර පිටකයම මතකයේ දරාගෙනයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි. ඒ මතකයේ දරාගත් සූත්‍ර පිටකයම ලක්වාසී ශ්‍රමණයන් වහන්සේලාටත් ඒ ආකාරයෙන්ම මේ ධර්මයේ මතකයේ දරා ගන්නට මඟ සලස්වා දුන්නා. මේ බුද්ධ ශාසනයේ මේ ලක්දරණේ පිහිටවන්ට යෙදුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවන් වූ ගුණයකින් සමන්විත වෙච්ච. දැන් අපි කල්පනා කර ගන්න ඕනේ මේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සියලු ඥානයන්ගෙන් යුක්ත උත්තමයන්න් වහන්සේ නමක්. මේ ලෝකයේ දැකපු උත්තමයන්න් වහන්සේ නමක්. ඇසට පෙනෙන නොපෙනෙන මේ ලෝකයේ දුටු උත්තම මහරහතන් වහන්සේ නමක්. මේ සියලු ගුණයන්ගෙන් යුක්ත. කිසිදු පාපයක කියන කිසිදු දෙයක් ඒ මනසේ නැහැ. ඒ සියල්ලන්ගෙන් නිදහස් වෙච්ච උත්තමයන්න් වහන්සේ නමක් තමයි ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන එවන් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් යම් භික්ෂුවකට දකින්ට ලැබෙනවාද ඔහුට බොහෝ වූ උපකාරයක් කියලායි දේශනා කරන්න තියෙන්නේ කියනවා. එවන් වූ ශ්‍රමණයන් වහන්සේ නමක්ගේ ධර්මය අහන්න ලැබෙනවාද ඔහුට බොහෝ උපකාරයි කියලායි කියන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවන් වූ භික්ෂුවක් කරා එළඹෙන්න ලැබෙනවාද
ඔහුට බොහෝ උපකාරයක් කියලායි කියන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි එවන් වූ භික්ෂුවකට යම් කෙනෙකුට ඒ ශ්‍රමණයන් වහන්සේ නමකට එවන් වූ අපුපස්ථාන කරන්න යම් භික්ෂුවකට භික්ෂුණීට උපාසකකට උපාසිකාවකට අවස්ථාව ලැබෙනවද ඔහුට බොහෝ උපකාරයි කියලායි කියන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි එවන් වූ භික්ෂුවක්ව යම් කෙනෙකුට සිහිපත් කරන්න තියනවද ගෞරවයෙන් භක්තියෙන් යුක්තව එහෙනම් ඒ භික්ෂුව භික්ෂුණීට උපාසක උපාසිකාවට එවන් වූ ශ්‍රමණයන් වහන්සේ නමක්ව සිහිපත් කිරීමත් බොහෝ උපකාරයක් බවයි කියන්න තිබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එවන් වූ භික්ෂුවක් ආශ්‍රය කරන්න සේවනය කරන්න ලැබෙනවද කුමක්ද ඔහුට වෙන්නේ? එවන් වූ භික්ෂුවක්ව ආශ්‍රය කරද්දී ඔහුට මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තථාරූපේ භික්කවේ භික්ඛු සේවතෝ භජතෝ පෛරුපාසතෝ. එවන් වූ භික්ෂුවක්ව ඇසුරු කරන්ට ලැබුණොත්, භජනය කරන්ට ලැබුණොත්, සේවනය කරන්ට ලැබුණොත් අපරිපූර්වෝපි සීලක්ඛන්தோ භාවනා පාරිපූර්ණං ගච්ඡති. ඒ කෙනාගේ සීලයේ යම් විදිහක පරිපූර්ණ බවක් නොවේද ඒ ශ්‍රමණයන් වහන්සේ ඇසුරු කරන ඒ කෙනාට ඒ ශ්‍රමණයන් වහන්සේ ඇසුරු කරගෙන සීලය සම්පූර්ණ කරගන්නට ලැබෙනවා. ඊට පස්සේ කියනවා සමාධිය සම්පූර්ණ කරගන්නට ලැබෙනවා. ප්‍රඥාව විමුක්ති ඥාන දර්ශනය සම්පූර්ණ කරගන්නට ලැබෙනවා. ඒ කියන්නේ මොකක්ද? පින්නතුනි අර ඇස කන නාහි දිවකය මනස කියන ලෝකයෙන් ඔහුට නික්මෙන්ට ලැබෙනවා. එහෙමනම් කාම ලෝකය ඒ වගේම තමයි රූප අරූප කියන මේ සියලු ලෝකයන්ගෙන් ඈතර වෙන්න ලැබෙනවා. භවග්‍රේ තරණය කරන්නට ලැබෙනවා. සියලු සැඩපහරවල් තරණය කරන්නට ලැබිලා ඔහුට අවස්ථාවක් ලැබෙනවා මේ ජරා මරණ වලින් සදාටම නිදහස් වෙන්න. එවන් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් ඇසුරු කරන කෙනෙකුට පින්වතුනි වාසනාව හිමි වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කරුණු ටිකක් කියනවා. ඒව රූපාචතේ භික්කවේ ඒව රූපාචතේ භික්කවේ පින්වත් මහණනි එවන් භික්ෂුවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙච්ච එවන් වූ මහා ගුණයන්ගෙන් යුක්ත වෙච්ච මේ විදිහට ධර්මයේ පෙන්වා දෙන ධර්ම කතික වෙච්ච යම් භික්ෂුවක් වේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුවටයි ශාස්ත්‍රූ කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඒ භික්ෂුවට තමයි කියන්න තියෙන්නේ කුමක්ද? සසරින් එතර කරවන හේයින් සත්ත්වාහ කියලා කියනවා. ඒ වගේම තමයි ඒ රාගාදී කෙලෙස් පහ කරලා දෙන හේයින් රණංජයයි කියලා කියනවා. ඒ වගේම තමයි මෝහය කියන ඝන අඳුර දුරු කරලා දෙන හින්දා තමෝනුද කියලා කියනවා. ඒ වගේම තමයි ප්‍රඥා ලෝකය ඇති කරන හින්දා ආලෝක කර කියලා කියනවා. ඒ වගේම ප්‍රඥාවෙන් ඕභාසය ඇති කරන නිසා ඕභාස කර කියලා කියනවා. ඒ වගේම තමයි ප්‍රඥා ප්‍රදීපේ දරන හින්දා පජ්ජෝත කර කියලා කියනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ නම් වලින් ඒ ශ්‍රමණයන් වහන්සේව අගය කරනවා. පින්නතුනි එහෙනම් කල්පනා කරගන්න ඕනේ ඒ කුමක්ද? ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් හඳුන්වා දීපු ශාස්ත්‍රු ඒ වගේම තමයි සත්වාහක ආදී වශයෙන් පෙන්වා දීපු ඒ සියලු ගුණයන්ගෙන් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමන්විත වුණා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ මුල් කරගෙන මේ රට කසාවතින් බැබළුවා. වාද විවාද අත්හැරලා දහම තුල පිහිටියා, කුසලයේ තුල පිහිටියා. මේ ලක්දිරණු තුලත් ලංකාවාසී මහරහතන් වහන්සේලා බිහිවෙන්ට ගත්තා. උපාසක උපාසිකාවන් තිසරණේ පිහිටලා තමන්ගේ විමුක්ති මාර්ගයේ විවෘත කරගෙන සසරින් එතර වෙන්න යෙදුනේ ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා. එහෙනම් මේ දේශනා කළ සීල සම්පන්න සූත්‍රය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උතුම් වූ ගුරු පූජාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි විශේෂයෙන්ම අද දින ගුරු පූජා ධර්ම දේශනය සඳහා අනුග්‍රහ කරන්ට යෙදුනේ 35 වන උපන්දිනය සමරන මාකොළ වෙසෙන කොළඹ හෘද රෝග ඒකකයේ වෛද්‍ය සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ මහතා විසින්. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරලා
ඒ වගේ මේ ධර්ම දේශනාවට වෛද්‍ය සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ මහතා දායකත්වයේ දරමින් ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් විවිධාකාරයෙන් උපදවාගත්තා වූ යම් පුණ්‍ය ධර්මයක් වේද මේ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් දහම් අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මහමෙවුනා වාසී ලෝ වාසී පිළිවෙත් පිරින සියලු සංගරුවනටත් මේ පින් අනුමෝදන්ව නිදුකින් සුවසේ දහම් මඟ දියුණු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. දායකත්වයේ දරු පින්වතුන්ගේ නමින් අන්වරින් උදව් උපකාර කළ පවුල්වල සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මේ ජීවිතේ පුරාවට මිය පරලෝකීය සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේ හැම දිනාගේ පරලෝක ජීවිතත් සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා කවුරු සාදු කියයි. ඒ වගේම සුජීවත්ව සිටින ගාමිණී ඉද්දගොඩ පියාණන්ට ප්‍රේමා ඉද්දගොඩ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්ට යෙදෙනවා. ඒ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උතුම් දහම් අවබෝධයටත් මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම විදේශගතව සිටින සමිත ප්‍රසාද් ඉද්දගොඩ සහ වෛද්‍ය සමන් ප්‍රදීප් ඉද්දගොඩ සොහොයුරාටත් ඔවුන්ගේ භාර්යාවන් දෙදෙනාට සහ පුතුන් සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දායකත්වයේ දරු පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන් නන්වරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් දහම් අවබෝධයට මේ පින් හේතු වේවා කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන්ම අද ගුරු පූජා සුමිරි ධර්ම දේශන සඳහා අනුග්‍රහය දරන්නේ 35 වන උපන්දිනයේ සමරන මාකොළ වෙසෙන කොළඹ හෘද රෝගිකගේ වෛද්‍ය සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ මහතා. ඉතින් එතුමා 35 වන උපන්දිනයේ සමරන වෛද්‍ය සඳුන් ප්‍රභාත් ඉද්දගොඩ මහතාට තුන්රුවනේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම දෙවිවරුන්ගේ දේව රැකවරණය සැලසේවා. එතුමා කායික වස්තුවපත් වේවා, මානසික වස්තුවපත් වේවා. නිදුකින් ස්වසේම සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්න, චිත්ත සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න, සත්පුරුෂ ඇසුර තුලම පිහිටන්ට, ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල උතුම් ගුණ ධර්ම දියුණු කරගන්නටත් එතුමාටත් එතුමාත් සමග කටයුතු කරන සියලු දෙනාටත් මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.